ත්‍රිකෝණමිතියේ දෙවෙනි කොටස ආරම්භ කරමු පුතේ දුවේ. අපි ගිය සතියේ සාකච්ඡා කරා cos වර්ග θ එකතු කිරීම sin වර්ග θ වෙලා ගියේ 1යි කියලා. cos වර්ග θ එකතු කිරීම sin වර්ග θ සමානයි 1 කියන සමීකරණය අපි ගිය සතියේ ගොඩ නැගුවා. අපි එතෙන් සිට අද ත්‍රිකෝණමිතියේ තවත් කොටසක් සාකච්ඡා කරමු. අපි මේ කොටසම දිගින් දිගට අපිට ව්‍යුත්පන්න කිරීමෙන් ගණිතයේ සුද්ධ ගණිතයේ කොටසක් අපිට අවසන් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ කොටස තව දුරටත් සාකච්ඡා කරන්න ඕනේ. cos වර්ග θ සමානයි 1 කියන එක අපිට ලියන්න පුළුවන් cos වර්ග θ සමානයි 1 අඩු කිරීම sin වර්ග θ කියලා. මේක අපේ අවධානයේ නිතරම තියෙන ඕන එකක්. cos වර්ග θ එකතු කිරීම sin වර්ග θ සමානයි 1 කියන එකෙන් අපි ගොඩනගනවා cos වර්ග θ සමානයි 1 ඍණ sin වර්ග θ කියන. නැත්නම් අපිට මෙයා නැවත ලියන්න පුළුවන් 1 ඍණ sin θ cos θ කියන. මේක වර්ග දෙකක අන්තරයක් ලෙස සැලකීමෙන් එකේ වර්ගයේ ඍණ sin වර්ග θ ඒක අපිට ලියන්න පුළුවන් 1 ඍණ sin θ වතාවක් 1 එකතු කිරීම sin θ කියලා. 1 අඩු කිරීම sin θ වතාවක් 1 එකතු කිරීම sin θ. දැන් අපිට cos වර්ග θ මේකට සමාන වෙන්නේ නැත්නම් cos වර්ග θ සමානයි හොඳට බලන්න 1 අඩු කිරීම sin θ වතාවක් 1 එකතු කිරීම sin θ. මේකෙන් අපිට ගොඩනගා ගන්න පුළුවන් විවිධ සූත්‍ර. cos වර්ග θ කියන එක මේකේ 1 ඍණ sin θ ගෙන් බෙදුවාම 1 ඍණ sin θ ගෙන් බෙදුවාම පිළිතුර 1 එකතු කිරීම sin θ වෙනවා. 1 එකතු කිරීම sin θ. නැවතත් අපිට තවදුරටත් මේක පිළිබඳ අවධානය යොමු කරලා මේ ගැටලු සම්පීඩනය කරන්නත් පුළුවන්. විභාගයට දෙනවා අපිට නැත්නම් අපේ විෂයට අදාළ වෙනවා සර්ව සාම්‍ය. බලමු සර්ව සාම්‍ය අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට cos වර්ග θ cos θ බෙදීම 1 ඍණ sin θ 1 ඍණ sin θ. මේකේ අගයක් අපිට දෙන්න පුළුවන් 1 ධන sin θ බෙදීම කියලා අපිට පිළිතුරක් දෙන්න පුළුවන්. මේ පිළිතුර සර්ව සාම්‍යයෙන් ගොඩනගා ගන්න ඕනේ. අපි මේක නිබන්ධන වලින් අපි ගන්නවට වඩා අපිට නිබන්ධනයක් සකස් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි වටින්නේ. එහෙනම් ඔයාලා මේ කවුරුවත් දෙන නිබන්ධනයක් පිළිබඳ අවබෝධ කරගන්න නැතුව හොයන්න නැතුව තමන්ටම නිබන්ධන සකස් කරන්න පුළුවන් ආකාරයේ දේවල් හදන්න. දැන් මට ඕනේ cos θ බෙදීම 1 ඍණ sin θට අගයක්. මේ අගේ මම නිර්මාණය කරන්නේ මේ විදිහට. හොඳට බලන්න. මේ cos θ බෙදීම 1 ඍණ sin θ කියලා කිව්වහම අපිට මෙතන 1 ඍණ sin වර්ගයේ θ තිබ්බනම් cos θ කියලා දාන්න පුළුවන්. cos වර්ග θ කියලා දාන්න පුළුවන්. 1 ඍණ sin වර්ග θ තිබ්බනම් ඒ ටික ඔක්කොටම cos වර්ග θ එකක් දාන්න පුළුවන්. අපි එහෙනම් මේක ඒ ආකාරයට සකස් කරගමු. cos θ බෙදීම 1 ඍණ sin θ කියන එක අපිට ඕන ආකාරයට සකස් කරගන්න. හැබැයි ඒක සකස් කරගන්නවා නම් මේක ಗುಣ කරන්න ඕනේ 1 ධන sin θ ගෙන්. හොඳට බලන්නකෝ. 1 ඍණ sin θ ගුණ කරොත් 1 ධන sin θ ගෙන් අන්න අපිට අවශ්‍ය 1 ඍණ sin වර්ග θ තියෙනවා. හැබැයි ගණිතයේදී අපිට ඕන දෙකකින් ගුණ කරලා බෑ. ලවය හරේ යම්කිසි ගානකින් ගුණ කරනවා නම් ලවයත් එම ප්‍රකාශයෙන්ම ගුණ කරන්න ඕනේ. හරේ ගුණ කරේ 1 එකතු කිරීම sin θ කියලානේ. එහෙනම් ලවයත් ගුණ කරමු 1 එකතු කිරීම sin θ. සමහර දරුවෝ දැනටමත් මේකට කියනවා ප්‍රතිබද්ධයෙන් ගුණ කරනවා කියලා. 1 ඍණ sin θ ගේ ප්‍රතිබද්ධය 1 ධන sin θ. අපිට එහෙම කටපාඩම් කිරීමක් කරනවට වඩා හොඳයි
එක ඍණ sin θ කියන එක එක ඍණ sin වර්ගයේ θ බවට පත් කරගත්තා නම් හොඳයි කියන චේතනාවෙන් අපි මේ හරය ගුණ කරනවා එක ධන sin θ. හරය එක ධන sin θ ගෙන් ගුණ කරොත් ලවයත් අපි ගුණ කරන්න ඕනේ එක ධන sin θ ගෙන්. දැන් බලන්න උඩ තියෙනවා cos θ වතාවක් එක එකතු කිරීම sin θ හරේ තියෙනවා එක ඍණ sin θ එක වතාවක් එක ධන sin θ එක ඍණ sin θ වතාවක් එක ධන sin θ කියන්නේ එක ඍණ sin වර්ගය θ එක ඍණ sin වර්ග θ මේ ප්‍රකාශය අපිට නැවත ලියන්න පුළුවන් cos θ එකතු වරහන එක ධන sin θ cos θ වතාවක් එක ධන sin θ බෙදීම එක ඍණ sin වර්ගයේ θ වෙනුවට මම දානවා දැන් cos වර්ග θයි එක ඍණ sin වර්ග θ කියන්නේ cos වර්ග θට. මේකේ cos වර්ග θ කියන්නේ cos θ වතාවක් cos θනේ. එහෙනම් cos θට එක cos θ කැපෙනවා. එතකොට අවසාන පිළිතුර එක ධන sin θ බෙදීම cos θ. එනම් අපිට ලියන්න පුළුවන් cos θ බෙදීම එක ඍණ sin θ සමානයි එක ධන sin θ බෙදීම cos θ. එතකොට අපිට ගැටලුව දෙන්නේ මෙම සාරසාම්‍ය සාධනය කරන්න. cos θ බෙදීම එක ඍණ sin θ සමානයි එක ධන sin θ බෙදීම cos θ බව සාධනය කරන්න. මෙහෙමයි අපේ නිබන්ධනයක එම් නැත්නම් පොතේ තියෙන ගැටලුවක් තියෙන්නේ. cos θ බෙදීම එක ඍණ sin θ සරල සමයි එක ධන sin θ බෙදීම cos θ බව පෙන්වන්න. මේකයි අපේ ගැටලුව. cos θ බෙදීම එක ඍණ sin θ මෙයාට සමානයි කියලා පෙන්වන්න. අපි වම් පැත්ත දිගටම සුළු කරගෙන යනවා නැත්නම් වම් පැත්ත ಗುಣ කරගෙන බෙදාගෙන අපි පිළිතුරට එන්න ඕනේ. cos θ දැන් මම මේක කරේ එක ඍණ sin θ කියන එකේ පිළිතුරක් අපි දන්නේ නැහැ. නමුත් අපිට එක ඍණ sin වර්ගයේ θ තියෙනවා නම් ඒකට cos වර්ග θ දාන්න පුළුවන්. එක ඍණ sin වර්ගයේ θ තිබ්බොත් cos වර්ග θ දාන්න පුළුවන්. එහෙම චේතනාවෙන් අපි මොකද්ද කරන්නේ? එක ඍණ sin θ ගුණ කරනවා එක ධන sin θ. කියන්නේ මෙයාගේ ප්‍රතිබද්ධය එක ඍණ sin θ ගේ ප්‍රතිබද්ධය එක ධන sin θ. මේ හරයත් එක ධන sin θ ගෙන් ගුණ කරා ලවයත් අපි ගුණ කරනවා එක ධන sin θ ගෙන්. දැන් ලවයේ ගුණ කරාම අපිට එන්නේ එක ඍණ sin θ එක ධන sin θ. ඒ කියන්නේ වර්ග දෙක කාන්තරය එකේ වර්ගයේ ඍණ sin වර්ග θ. ඊට පස්සේ ලවයේ තියෙන එක නැවත ලියනවා cos θ වතාවක් එක ධන sin θ. ඊට පස්සේ අපි ලියනවා cos θ වතාවක් එක ධන sin θ අර හරේ තියෙන එක ඍණ sin θ sin වර්ගයේ θ වෙනුවට හරේ තියෙන එක ඍණ sin වර්ගයේ θ වෙනුවට cos වර්ග θ ආදේශ කරනවා. ඊට පස්සේ ලවයේ තියෙන එක cos θ එකකට හරේ cos θ එකක් කැන්සල් වෙනවා. එතකොට පිළිතුර එක එකතු කිරීම sin θ බෙදීම cos θ. මේ ආකාරයට අපි සර්ව සාම්‍යයන් හදලා පැහැදිලි කරන්න පුළුවන්. නැත්නම් ඒ ගැටලුව විසඳන්න පුළුවන්. ඒ ආකාරයටම අපිට පුළුවන් තවත් ගැටලු කීපයක් සාකච්ඡා කරන්න. තව අපි ඉගෙන ගත්තා tan වර්ග θ එකතු කිරීම එක සමානයි sec වර්ග θ කියලා. tan වර්ග θ එකතු කිරීම එක සමානයි sec වර්ග θ. එම් නැත්නම් අපිට පුළුවන් tan වර්ග θ සමානයි tan වර්ග θ සමානයි sec වර්ග θ අඩු කිරීම එක.
දැන් නිබන්ධනේ අපිට මෙන්න මේ ආකාරයේ ගැටලු දෙන්න පුළුවන්. ඒ ආකාරي ගැටලු අපිට සර්ව සාම්‍ය සාධනය කරන්න නැත්නම් බව පෙන්වන්න බව ඔප්පු කරන්න කියලා ආකාරයේ ගැටලු ගොඩාක් දෙන්න පුළුවන්. අපි ඒ ගැටලුවක් කොහොමද ඉගෙන ගන්න කියලා බලමු. අපිට දුන්නොත් tan theta බෙදීම sec theta ඍණ 1 මේක සමානයි නැත්නම් මේක සර්ව සාම්‍යයි sec theta බෙදීම sec theta ධන 1 බව පෙන්වන්න. sec theta ධන 1 බව පෙන්වන්න. නැත්නම් අපිට විවිධාකාරයට මෙයා දෙන්න පුළුවන්. sec theta ධන 1 බෙදීම tan theta බව පෙන්වන්න. මේ ආකාරයට අපිට නිබන්ධනයේ තියෙන්න පුළුවන්. tan theta බෙදීම sec theta ඍණ 1 සමානයි සර්ව සමයි sec theta ධන 1 බෙදීම tan theta බව පෙන්වන්න. මේ ආකාරයේ සර්ව සාම්‍යයක් අපි කොහොමද සකස් කරන්න කියලා බලමු. tan theta ඒ ආකාරයටම ලියන්න. tan theta නිදොස් ඒ ආකාරයටම ලියන්න. sec theta ඍණ 1 අපි sec වර්ග theta ඍණ 1 කියලා ලියාගත්තා නම් අපේ ගැටලුවට අපි ඉක්මනට පිළිතුරු එන්න පුළුවන්. එහෙනම් අපි මේ sec වර්ග theta ඍණ 1ක් අපිට නිකම්ම දාගන්න බෑනේ. එයාගේ ප්‍රතිපදයෙන් වැඩි කරමු. sec theta ඍණ 1 ගුණ කරනවා අපි ප්‍රතිපදයෙන් sec theta ධන 1කින්. ඇයි එහෙම ගුණ කරන්නේ? මෙහෙම ගුණ කරාම අපිට ලැබෙනවා sec වර්ග theta අඩු කිරීම 1. sec වර්ග theta අඩු කිරීම 1 කියන්නේ tan වර්ග theta. ඊට පස්සේ අපිට ආදේශ කරන්න පුළුවන්. මේකේ ලවෙත් අපි හරය sec theta එකතු කිරීම 1කින් ගුණ කළ නිසා හරය sec theta ධන 1කින් ගුණ කර නිසා ලවයත් ගුණ කරමු sec theta ධන 1කින්. sec theta ධන 1කින් ලවයත් ගුණ කරනවා. මෙහෙම ගුණ කරාම ලවේ නැවතත් අපි ලියමු මේ විදිහට tan theta වතාවක් sec theta ධන 1 tan theta වතාවක් sec theta ධන 1 ලියමු. හරය ලියන්න පුළුවන් sec theta ඍණ 1 වතාවක් sec theta ධන 1 ඒ කියන්නේ වර්ග දෙකාන්තරයක් sec වර්ග theta ඍණ 1 sec වර්ග theta ඍණ 1 කියලා. දැන් අපිට මේක නැවත සකස් කරන්න පුළුවන්. ලවේ තියෙන tan theta වතාවක් sec theta එකතු කිරීම 1 බෙදීම sec වර්ග theta වෙනුවට අපිට ලියන්න පුළුවන් tan වර්ග theta කියලා. tan theta වතාවක් sec theta එකතු කිරීම 1 ලවේ තියෙන්නේ. හරියට අපි දානවා sec වර්ග theta ඍණ 1 sec වර්ග theta ඍණ 1 කියන්නේ tan වර්ග theta වෙනුවට. එතකොට sec වර්ග theta ඍණ 1 නැත්නම් sec වර්ග theta අඩු කිරීම 1 කියන්නේ tan වර්ග theta. උඩ ලවේ tan theta එකකට හරේ tan theta එකක් කැපෙනවා. ලවේ එක tan theta එකකට. එතකොට අපිට ලියන්න පුළුවන් sec theta එකතු කිරීම 1 බෙදීම ලවේ එකක් කැපුණාම tan theta. දැන් බලන්න දකුණු පසේ තියෙන්නේ sec theta ධන 1 බෙදීම tan theta බව සාධනය කරන්න. අපි දැන් සාධනය කරා. ඒ කියන්නේ වම් පස අගය සුළු කිරීමෙන් දකුණු පස අගය ලබා ගන්න පුළුවන්. ඒකම අපිට කියන්න පුළුවන්. නැත්නම් වම් පස තියෙන අගය දකුණු පස අගයට සමානයි කියලා. එහෙනම් පිළිතුර ලියන්න වම් පස. එම නිසා වම් පස අගය දකුණු පස අගයට සමානයි. ඒකයි සර්ව සාම්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුතේ දුවේ මේ ආකාරයට ඔයගලන්ට නිතර නිබන්ධන සහ අභ්‍යාස ලැබෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නේ ඔබත් එක්ක ඊට වඩා වැඩි දෙයක් ඔබ
සාරසාම්‍ය ගැටලු හදලා සුළු කරන්නේ කොහොමද කියලා ඔබම නිර්ණය කරන්න. ඔබම නැවතම ගණිත ගැටලු සකස් කරන්න. ඒ ගණිත ගැටලු සකස් කරමින් ඔබ මා සමග එකතු වෙන්න. එකතු වෙලා මේ පාඩම දිගටම කරගෙන යන්න අපිට පුළුවන්. මා බලාපොරොත්තු වෙනවා පුතේ දුවේ ගණිතයේ සානිත ගණිතයේ සෑම කොටසක්ම ඔබ සමග ක්‍රමානුකූලව විනෝදෙන් සතුටෙන් කරගෙන යන්න. ඒ සඳහා ඔබගේ සහායත් මම බලාපොරොත්තු වෙනවා. සියලුම ඒකක සානිත ගණිතයේ තියෙන සියලුම ඒකක ඔබ සමග මෙලෙස සාකච්ඡා කරමින් ගැටලු විසඳමින් කරගෙන යන්න. එකම අපි ද අවසානයේටම සාකච්ඡා කරේ sin theta නැත්නම් sin 90 ඍණ theta sin 90 ඍණ theta සමානයි cos theta කියලා. cos 90 ඍණ theta සමානයි sin theta. මේක මම ගොඩනගපු ආකාරයේ නැවතත් මෙනෙහි කරන්න. මේ කොටස් දෙකම මම සාකච්ඡා කරා. sin 90 ඍණ theta කියන්නේ cos theta නැත්නම් sin 90 ඍණ theta ට සමානයි. කියන්නේ මේ sin 90 ඍණ theta ගේ අගයමයි cos theta ට ලැබෙන්නේ. cos 90 ඍණ theta ගේ වටිනාකමමයි sin theta ට ලැබෙන්නේ. එදා මම සාකච්ඡා කරේ ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක මේක theta නම් මේ කෝණය මේක අංශක 90යි නම් මේ කෝණය 90 අඩු කිරීම theta 90 අඩු කිරීම theta වෙනවා. ඒ කියන්නේ මේ කෝණ තුනේ එකතුව 180 නිසා මෙයා 90 අඩු කිරීම theta. ඊට පස්සේ මම ලියවා මේක A මේ පාදයේ B මේ පාදයේ C ආකාරයට. ඉතින් මෙතනින් sin theta කියන්නේ A බෙදීම C sin theta කියන්නේ A බෙදීම B cos 90 ඍණ theta. මෙතන cos 90 ඍණ theta කිව්වහම මේකයි 90 ඍණ theta එකේ බද්ධ පාදයේ කෝණයට බද්ධ පාදයේ ඒ කර්ණයේ සීමයි. හින්දා cos 90 ඍණ theta මට ලියන්න පුළුවන් A බෙදීම C කියලා. cos 90 ඍණ theta වෙනුවට මට ලියන්න පුළුවන් A බෙදීම C කියලා. ඒ cos 90 ඍණ theta. බලන්න sin theta ගියගේ sin theta A බෙදීම Cමයි. sin theta මේක theta sin theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් sin theta කියන්නේ A බෙදීම Cමයි. එතකොට A බෙදීම C කියන එකට අපිට cos 90 ඍණ theta දාන්නත් පුළුවන්. cos 90 ඍණ theta sin theta A බෙදීම C. ඒ නිසා අපි කීවා sin theta සමානයි cos 90 ඍණ theta. ඒ ආකාරයටම මම කීවා sin 90 ඍණ theta සමානයි cos theta කියලා. අද බලමුකෝ tan 90 ඍණ theta කියන්නේ කාටද? tan 90 ඍණ theta. tan 90 ඍණ theta මේකයි 90 ඍණ theta. tan 90 ඍණ theta කියන්නේ b බෙදීම a. b බෙදීම a. cot 90 ඍණ theta කියන්නේ b බෙදීම a. cot theta. cot theta කියන්නේ cot theta මේ theta කෝණයෙන් බද්ධ පාදයේ බෙදීම කර්ණය b බෙදීම a. එහෙනම් cot theta සමානයි b බෙදීමේ. බලන්න tan 90 ඍණ theta b බෙදීමේ cot theta b බෙදීමේ. එහෙනම් අපිට tan 90 ඍණ theta සමානයි cot theta කියලා කියන්න පුළුවන්. tan 90 ඍණ theta සමානයි cot theta. දැන් අපි අවස්ථා තුනක් ඉගෙන ගත්තා. sin 90 ඍණ theta සමානයි cos theta. cos 90 ඍණ theta සමානයි sin theta. tan 90 ඍණ theta සමානයි cot theta. එක් sin සහ cos අගයන් සහ tan අගයන් 90ට සම්බන්ධ කරාට පසුව ලැබෙන අගය. ඊට පස්සේ අපි 180ත් එක්ක නැත්නම් 5 අගෙත්
රේඩියන් 5 සමග නැත්නම් රේඩියන් 5 අංශක 180 සමග සම්බන්ධයි. හොඳට මතක තියාගන්න. sin 180 ඍණ තීටා 180 අඩු කිරීම තීටා. sin 180 අඩු කිරීම තීටා සමානයි sin තීටා. මේක සාධනය කරලා පෙන්වන්න පුළුවන් ඔබට විභාගයේදී. එහෙම නැත්නම් ඔබේ දැනුමට තරම් දෙයක් අවශ්‍ය නැහැ. අපි මතකයේ තබා ගමු. sin අංශක 180 ඍණ තීටා කියන්නේ sin තීටා. ඊළඟට cos අංශක 180 ඍණ තීටා. cos අංශක 180 ඍණ තීටා. cos අංශක 180 ඍණ නැත්නම් cos 5 ඍණ තීටා කියලා කියන්න පුළුවන්. ඒකේ පිළිතුර ඍණ cos තීටා. ඍණ cos තීටා. එකම අපිට ලියන්න පුළුවන් tan 180 ඍණ තීටා. tan 180 ඍණ තීටා. tan 180 ඍණ තීටා සමානයි ඍණ tan තීටා. tan තීටා නෙවෙයි ඍණ tan තීටා. එතකොට sin 180 ඍණ තීටා විතරයි ධන sin තීටා වෙන්නේ. cos 180 ඍණ තීටා ඍණ cos තීටා. tan 180 ඍණ තීටා කියන්නේ ඍණ තීටා. ඍණ tan තීටා. tan 180 ඍණ තීටා සමානයි ඍණ tan තීටා කියලා අපිට ලියන්න පුළුවන්. මේකේ අපිට මතක තියාගන්න පුළුවන් sin 180 ඍණ තීටා පමණයි sin තීටා වෙන්නේ. අනිත් සියලු මාගයන් cos 180 ඍණ තීටා, tan 180 ඍණ තීටා, ඍණ cos තීටා, ඍණ tan තීටා බවට පත් වෙනවා. මේකේ 180ට sin cos tan 180 ඍණ හැම එකක්ම sin 180ට සම්බන්ධ කරොත් sin cos 180ත් එක්ක සම්බන්ධ කරොත් cos tan 180ට සම්බන්ධ කරොත් tan හැබැයි 180 ඍණ තීටා sin තීටා cos 180 ඍණ තීටා ඍණ cos තීටා tan 180 ඍණ තීටා tan තීටා. අපි බලමු sin අංශක 180 sin අංශක 180 ඍණ 60 යගේ. sin 180 ඍණ 60 sin 180 ඍණ 60 කියලා කියන්නේ sin අංශක 60ට. ඇයි sin අංශක 180 ඍණ තීටා sin තීටා නම් sin 180 ඍණ 60 සමානයි sin 60. ඒ කියන්නේ sin 180 ඍණ 60 කියන්නේ sin 180න් 60ක් අඩු කරාම 120යි. sin 120 සමානයි sin 60යි. ඒ කියලා පැහැදිලිවම පේනවා අපිට sin 60 වටිනාකමයි sin 120 වටිනාකමයි සමානයි. එහෙනම් අපිට කීවොත් එහෙම sin 60ට සමාන අගයන් තියෙන කෝණ මොනවාද කියලා ලියන්න කිව්වොත් අපිට කෝණ අති විශාල ප්‍රමාණයක් අනන්ත ප්‍රමාණයක් ලියන්න පුළුවන් sin 120ට නැත්නම් sin 60ට සම්බන්ධයෙන්. අපි ඉතිරි කෝණ පොදු වශයෙන් ලියුවොත් එහෙම sin 60 සමානයි ඉතිරි සෑම කෝණයක්ම අපිට ලියන්න පුළුවන් පොදු ක්‍රමයක් හොයාගන්න. sin 60ට sin 120 සමානයි. ඒ වගේම sin 60ට තවත් කෝණ සමාන වෙනවා. තවත් sin කෝණ සමාන වෙනවා. sin 60ට sin 120 සමානයි. sin 60ට තවත් sin කෝණ සමාන වෙන ගොඩක් තියෙනවා. ඒ සියලුම කෝණ හොයන්න මොකද්ද කරන්නේ? අපි මේ සියලුම කෝණ වල පොදු වටිනාකම තීටා නම් මේ තීටාට එන්න පුළුවන් අගයන් මොනවාද කියලා බලමු. ඒ කියන්නේ sin 60ට සමාන සියලුම කෝණ තීටා වලින් නිරූපණය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ තීටාට 60 කියන්නත් පුළුවන් තීටාට 120 කියන්නත් පුළුවන් sin තීටාට තව තියෙන අගයන් ඔක්කොම කියන්න පුළුවන්. ඒවා මොනවාද කියලා බලන්න මේ විදිහට. sin තීටා සමානයි sin 60. තීටාට ලබා ගන්න පුළුවන් මේ පිළිතුරු දෙක එකිනෙක සමාන වෙන්න තීටාට ලබා ගන්න පුළුවන් අගයන් ගොඩක් තියෙනවා. බලන්න දැන් තීටා වලට මෙතන නම් 120 දාන්න පුළුවන්. තව අගයන් ලබා ගන්න පුළුවන්. ඒ සියලුම අගයන් නිරූපණය කරන්නේ n5 එකතු කිරීම ඍණ 1
n බලය වතාවක් අංශක 60 කියන සූත්‍රයෙන් ඉතිරි සියලු මාගයන් කියන්න පුළුවන්. මේ n කියන්නේ නිකිලයක්. ඒ කියන්නේ 0 1 2 3 ආදී වශයෙන් සියලුම පූර්ණ සංඛ්‍යා දාන්න පුළුවන් n කියන අගයට. මෙතන තියෙන n වලටත් මෙතන තියෙන n වලටත් 0 1 2 3 4 ඒ වගේ නිකිල සංඛ්‍යා ඕන අගයක් දාලා ලැබෙන පිළිතුර තීටාට සමානයි. කියන්නේ sin තීටා sin 60ට සමානයි නම් තීටාට ගන්න පුළුවන් 120 තව වගේ. අපි n වලගේ නිකිලයක් නැත්නම් n කියන්නේ නිකිලයක අවයව කියලා පැහැදිලිවම ලියන්න ඕනේ. n කියන්නේ නිකිලයක අවයව කියලා මේ විදිහට සරලව ලියමු. දැන් nට ලැබෙන අගයන් 0 1 2 3 ආදී වශයෙන් සටහන් කරන්න පුළුවන්. අපි nට 0 දැම්මොත් n සමානයි 0 නම් මේ සමීකරණේ nට 0 වැඩි කිරීම 5 වෙලාගේ එකතු කිරීම ඍණ 1 n කියන්නේ 0 වතාවක් අංශක 60. මේක 0 ඕනම ගානකින් ගුණ කරාම 0යි එකතු කිරීම ඍණ 1 0 බලය. ඕනෑම සංඛ්‍යාවක දර්ශකයේ 0යි නම් උත්තරේ 1යි වැඩි කිරීම 60. එතකොට පිළිතුර අංශක 60යි. ඒ කියන්නේ තීටා ගලාගේ අංශක 60 වියද හැක. ඒ කාගයක් අපි බලමු n වලාගේ 2 දාලා මේ සූත්‍රය ගොඩනගන්න. n සමානයි 2. මේ සූත්‍රයේ තියෙන n වලාගේට 2 දාන්න. එතකොට තීටා සමානයි n වලට 2 දාන්න. 2 වතාවක් 5 එකතු කිරීම ඍණ 1 n වලට අපි දාන්නේ 2 අංශක 60. මේ සූත්‍රයට අගයන් ආදේශ කරා. nට 2 ආදේශ කරා. දැන් සුළු කරන්න. 2ක් 5 දැන් අපිට සුළු කරාම පැහැදිලිවම පේනවා 2ක් 5 එකතු කිරීම ඍණ 1 දෙවෙනි බලය. ඍණ 1 දෙවෙනි බලය ඉරට්ටේ සංඛ්‍යාවක් බලය වුණොත් ඍණ 1 ඕනෑම බලයක ඍණ ඉරට්ටේ සංඛ්‍යාව දර්ශකයේ ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් 2 4 6 වුණොත් ඍණ 1 දෙවෙනි බලය 1යි ඍණ 1 හතරවෙනි බලය 1යි ඍණ 1 හයවෙනි බලය 1යි. එහෙනම් ඍණ 1 දෙවෙනි බලය 1යි වැඩි කිරීම අංශක 60. ඒ කියන්නේ අපිට ඊට පස්සේ ගන්න පුළුවන් 2ක් 5 එකතු කිරීම 60. ඒ කියන්නේ 2ක් 5 කියන්නේ 360 360ට 60ක් එකතු කරන්න 420යි. ඒ කියන්නේ තීටාට 420 කියන අගයත් ලබා ගන්න පුළුවන්. තීටාගේ අගේ 420 වෙන්නත් පුළුවන්. ඊළඟට අපිට n වලට ඍණ 1 ආදේශ කරන්න බලන්න. තීටා n සමානයි ඍණ 1 ආදේශ කරමු. තීටා සමානයි මෙතෙන්ද ඍණ 1ක් 5 නැත්නම් ඍණ 5 එකතු කිරීම ඍණ 1 ඍණ 1. මම හිතන්නේ මේ අගයන් ආදේශ කර කර ඔබගේ කාලය මෙතනින් දිගට යන ඔබට හිතන්න පුළුවන් ශක්තිය ලැබෙන්න ඕනේ. n වලට විවිධ අගයන් සාකච්ඡා කළා, අගයන් ආදේශ කළා, පිළිතුරු ලබා ගන්න. එතකොට තීටාට විවිධ අගයන් ලැබෙනවා. sin 60 සමානයි sin තීටා නම් නැත්නම් sin තීටා සමානයි sin 60 නම් තීටාට ලැබෙන විවිධ අගයන් ඔබට ආදේශ කිරීමෙන් හොයන්න පුළුවන්. ඒ මං සාකච්ඡා කරේ sin 180 ඍණ 60 සමානයි sin 60 කියන ප්‍රකාශය නැත්නම් sin 180 ඍණ තීටා සමානයි sin තීටා කියන. ඒ වගේම අපිට ගන්න පුළුවන් පුතේ දුවේ කලබල කරගන්න නැතුව බලන්න cos තීටා ඍණ cos තීටා සමානයි cos 180 ඍණ තීටා. ඍණ cos තීටා සමානයි cos 180 ඍණ තීටා කියන. දැන් අපිට කියන්න පුළුවන්
cos 180 ඍණ තීටා තීටා වෙලාගේ අපි 60 කියලා ගත්තොත් ඍණ cos 60 ඍණ cos 60 යගේ සමාන වෙනවා cos 180 ඍණ 60 යගේට. තීටා කියන්නේ 60නේ. cos 180 ඍණ 60 යගේට. එම් නැත්නම් 180න් 60ක් අඩු කරාම 120යි. cos 120 සමානයි ඍණ cos 60. නැත්නම් ඍණ cos 60 සමානයි cos 120. ඒ වගේම අපිට කියන්න පුළුවන් දෙපැත්තම ඍණ වලින් ගුණ කරාම cos 60 සමානයි ඍණ cos 120ට. ඍණ cos 120ට. මේ ආකාරයෙන් අපිට cos අංශක 180ට සම්බන්ධ කරලා ගැටලු විසඳන්න පුළුවන්. ඒ වගේම cos වලටත් සාධාරණ විසඳුමක් තියෙනවා. ඒ සාධාරණ විසඳුම තව මොහොතකින් අපි ඉගෙන ගමු. ඒකම අපි tan වලට ගමන් කරමු. tan අංශක 180 ඍණ තීටා සමානයි tan අංශක 180 ඍණ තීටා සමානයි tan අංශක 180 ඍණ තීටා සමානයි ඍණ tan තීටා කියලා මම ලියවා. දැන් නැවතත් ඒ ලියලා තියෙනවා. ඒ කියන්නේ තීටා අංශක 20යි නම් තීටාගේ අංශක 20යි නම් අපි දානවා තීටාට ඍණ tan 20 කියලා. ඍණ tan 20. එතකොට tan 180 අඩු කිරීම 20 180න් 20ක් අඩු කරාම 160යි. එහෙනම් tan අංශක 160 සමානයි පුතේ දුවේ. tan අංශක 160 සමානයි ඍණ tan 20ට. ඍණ tan 20ට. දැන් අපි අද දවසේ කොටස මෙතනින් අවසන් කරමු පුතේ. නැවතත් හෙට හෝ අනිද්දා නැවත ඔබ හමු වෙනවා ත්‍රිකෝණමිතියෙන්. ඔබගේ අදහස් මා ගොඩක් බලාපොරොත්තු වෙනවා. අද මට සහාය දුන්නා මහේෂ් ආර්ථික විද්‍යා විශේෂඥ මහේෂ් මහත්මයාත් ඒකම නිකිනි දුවනිත්. මම උන්ට ගමගේ ස්තුතිය පුද කරමින් නැවතත් හමු වෙන බලාපොරොත්තු ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.